සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරව ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ අපි ගිය සතියේ දෙවෙනි අදියර ආරම්භ කළා. අපි දෙවෙනි අදියර ආරම්භ කරමින් ඉගෙන ගන්න ආරම්භ කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා කොට්ටිත මහරහතන් වහන්සේත් අතර පැවති ධර්ම සාකච්ඡාවක් විදිහට සඳහන් වෙන සූත්‍ර දේශනාවක්, මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේන මහා වේදල්ල කියන සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ අපිට ගොඩාක් සූත්‍ර දේශනාවල තියෙන දහම් කරුණු, ඒ වචන වල අර්ථය, ඒ වචන ඒ විදිහට යොදාගන්නේයි කියන ඒ අර්ථය, හේතුව මේ සූත්‍ර දේශනාවේ බොහෝ කොට අඩංගු වෙනවා. ඒක නිසා තව ඉස්සරහට අපි කතා කරන සූත්‍ර දේශනා ගණනාවකට මේ මහා වේදල්ල සූත්‍රයේ කරුණු ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා තමයි මේ සූත්‍ර දේශනාව මම තෝරගත්තේ මේ විදර්ශනා ධර්ම දේශනා මාලාවේ ආරම්භයක් විදිහට. පින්වත්නි, අපිට මේ ලැබිලා තියෙන්නේ බොහෝම දුර්ලභ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2600කට පමණ පෙර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දැන් ඔන්න මේ බුද්ධ ශාසනයේ බොහෝ කොට පිරිහීගෙන යන අවසන් කාලෙ වෙන්නත් පුළුවන්. සසරත් එක්ක බලනකොට, සංසාර ගමනත් එක්ක බලනකොට මේ බුද්ධ ශාසනයක් පවතින කාලය කියලා කියන්නේ බොහෝම සුළු කාලයක්. මේ මහා භද්‍ර කල්පයේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ 4 වෙනියට පහළ වුණු බුදුරජාණන් වහන්සේ. මේ මහා භද්‍ර කල්පයේ පළමු වතාවට කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000යි. ඒකට බලන්නකෝ
මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000ක් වෙද්දී කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඒ මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි අන්තර් කල්පයේ. එතකොට මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ බුද්ධ ශාසනය කාලයක් පැවතිලා පිරිහිලා අවසන් වෙනවා. මිනිසුන්ගේ ආයුෂ අඩු වෙනවා. මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට බැහැලා ආපහු අසංකීය දක්වා වැඩි වෙලා අයමත් අඩු වෙනවා මිනිසුන්ගේ ආයුෂ. ඒ අඩු වීගෙන එනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000 වෙද්දී කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා මේ මහා භද්‍ර කල්පයේ දෙවෙනි අන්තර් කල්පයේ. ඉතින් ඔබ හිතන්න කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මිනිස්සුන්ගේ ආයුෂ 40000 තිබිලා ආපහු 10ට බැහැලා අසංකීයට වැඩි වෙලා ආපහු 30000ට අඩු වෙද්දී කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ගණනින් කියන්න බැරි තරම් අවුරුදු ගානක්. කෝණාගමන බුදුරජාණන් වහන්සේ අවුරුදු 30000ක් වෙද්දී මිනිසුන්ගේ ආයුෂ පහළ වෙලා ඒ බුද්ධ ශාසනයේ කාලයක් පැවතිලා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙනවා. මිනිසුන්ගේ ආයුෂ අයමත් අඩු වීගෙන යනවා. අවුරුදු 10ට බැහැලා අයමත් අසංකීයට වැඩි වෙලා අයමත් බැහැගෙන එනකොට අවුරුදු 20000 වෙද්දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. හිතන්න කොච්චර කාලයක් යනවද කියලා. ඒ මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන්න ඒ අතර කාලයේ මොනතරම් දීර්ඝ කාලයක්ද කියලා. ඊට පස්සේ ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. ඊට පස්සේ මිනිසුන්ගේ ආයුෂ අයමත් අඩු වීගෙන ඇවිල්ලා කල්ප විනාශයක් වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා ඔන්න 10ට බැහැලා අයමත් අසංකීයට වැඩි වෙලා අයමත් අඩු වීගෙන ඇවිල්ලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වෙද්දී බොහොම සුළු ආයුෂ ප්‍රමාණයක් තියෙන කාලේ අවුරුදු 120ක් වෙද්දී ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුද්ධ ශාසනය ඔන්න පවතිනවා. තාමත් පවතිනවා. දැන් අවුරුදු 2600ක් විතර වගේ කාලයක් දැන් බුද්ධ ශාසනය පවතිනවා. දැන් මේ පිරිහිලා බුද්ධ ශාසනය මොනතරම් පිරිහිලාද කියනවා නම් මේ බුද්ධ ශාසනයේ නිවන් මගක් ප්‍රගුණ කරනවා කියන එක හීනයක් වගේ. සිහිනයක් වගේ නිවන් මගක් ප්‍රගුණ කරනවා කියන එක. නිවන් දැකීමක් ගැන කතා කරනකොටත් මිනිස්සු නින්දා අපහාස කරනවා. සමහර විට පැවිදි උදවියම නින්දා අපහාස කරනවා. නිවනක් ගැන කතා කරද්දී. චතුරාර්ය සත්‍ය ගැන කතා කරද්දී අන්‍යාගමිකයන් පැත්තකින් තියමු. බෞද්ධයෝම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා කියලා හිතන් ඉන්න උදවියම නින්දා අපහාස කරනවා. සිල් ගනිද්දී නින්දා අපහාස කරනවා. භාවනා කරද්දී නින්දා අපහාස කරනවා. කරදර කරනවා. නිවන් මඟ ප්‍රගුණ කරද්දී නින්දා අපහාස කරනවා. පැවිද්දන්ට පැවිදි උදවියට ස්වාමීන් වහන්සේලාට පවා
සිල් රකිද්දී නින්දා අපහාස කරනවා. සීලයට අනුග්‍රහයක් නැහැ. මට හොඳට මතකයි. සමහර වෙලාවට අපි අසනීප වෙලා රෝහල් වල නතර වෙනවා. ප්‍රතිකාර ගන්න. ස්වාමීන් වහන්සේලා. ඒ නතර වෙනකොට නතර වුණාට පස්සේ දැන් උන් අපි අර රෝහලේ වෛද්‍යවරුන්ට හෝ හෙදෙහිදියන්ට හෝ අපි කිව්වොත් එහෙම දවල් 12න් පස්සේ අපි වළඳන්නේ නැහැ කියලා අපිට නිඳා කරනවා. ඒ කියන්නේ ඒ වගේ සිල්පදයක් පවා රකින්නකොට නිඳා කරනවා. කඩා ගන්න එක කිසි ප්‍රශ්නයක් නැහැ. බලන්න. සීලයට ගෞරව කරන්නේ නැහැ. සීලයට අගෞරව කරනවා. මොකද්ද? පිරිහීමේ ලකුණක්. ශාසනය පිරිහීමේ ලකුණක්. ශාසනය පිරිහිලා. ශාසනය පිරිහිලා. එහෙනම් දැන් හොඳට පැහැදිලි අපිට මේ බුද්ධ ශාසනයේ අවසාන කාලේ තමයි මේ යන්නේ. තව බොහෝ කාලයක් ආර්ය සත්‍ය කතා කරන එකක් නැහැ. තව බොහෝ කාලයක් නිවන් මඟක් ප්‍රගුණ කරනවා කියන එක කරන එකක් නැහැ. පින්වත්නි, අතිශයින්ම පිරිහිලා ශාසනේ භික්ෂුන් වහන්සේලා නොකරන්නේ නිවන් මඟක් ප්‍රගුණ කරන එක විතරයි. නොකරන්නේ අනිත් ඔක්කොම කරනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං දත්වා පබ්බා ජේතමං බන්ති කියලා සිවුරු පිරිකර ඉල්ලාගෙන පැවිදි කරනවා මේ ශාසනේ. පැවිදි කරන්නේ මේ විදිහට. එතකොට සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය කියලා ඒ විදිහට කියලා පැවිදි වෙන ශාසනේ භික්ෂුන් වහන්සේලා නොකරන්නේම සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය කියන එකමයි. ඒක විතරමයි නොකරන්නේ. අනිත ඔක්කොම කරනවා. දේශපාලනය කරනවා, ව්‍යාපාර කරනවා, රස්සා කරනවා, අමුදරුව පෝෂණය කරනවා, ගොවිතැන් කරනවා. දැන් හොඳ ගොවි මහත්තුරුලා ඉන්නේ භික්ෂුන් වහන්සේලාමයි. හොඳ ගොවි මහත්තුරුලා ඉන්නේ භික්ෂුන් වහන්සේලා. ඒවට සමාජයෙන් ලොකු ප්‍රශංසා හම්බ වෙනවා. පිරිහීම. හොඳ ව්‍යාපාරික වෙලා ඉන්නේ භික්ෂුන් වහන්සේලාමයි. සමාජයෙන් ලොකු ප්‍රශංසා හම්බ වෙනවා. හොඳ ව්‍යාපාරිකයෝ. එක එක ශේස්ත්‍රවල ව්‍යාපාර කරන්නේ භික්ෂුන් වහන්සේලා. ලාභය අරමුණු කරගෙන, ආදායම අරමුණු කරගෙන, ආදායම ලාභය මුල් කරගෙන ව්‍යාපාර කරනවා භික්ෂුන් වහන්සේලා. රස්සා කරනවා. රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ ආයතන වල පවා රස්සා කරනවා භික්ෂුන් වහන්සේලා. මම දන්න දෙයක් මේ කියන්නේ. පෞද්ගලික අංශයේ තැන්වල භික්ෂුන් වහන්සේලා සිවුර දාගෙන රස්සා කරනවා, වැඩ කරනවා. ශාසනය පිරිහිලා. අමුදරුව පෝෂණය කරනවා භික්ෂුන් වහන්සේලා. ප්‍රසිද්ධියේ දැන් රහසින් කරන දේවලුත් නෙවෙයි. ප්‍රසිද්ධියේ. එතකොට භික්ෂුන් වහන්සේලා නොකරන්නේ මොකද්ද? බණ භාවනාව විතරයි. නිවන් මඟ ප්‍රගුණ කරන එක විතරයි නොකරන්නේ. ශාසනය පිරිහිලා. එතකොට මේ ශාසනයේ මේ විදිහට පිරිහිලා ගිහිල්ලා
සිල් රකින්නවා කියපුවාම බණ භාවනා කරනවා කියපුවාම නිවන් මඟ ප්‍රගුණයක් කරනවා කියපුවාම සමාජයේ සමච්චලයේ ලක් වෙන විහිළුවක් බවට පත් වෙනවා. භික්ෂුන් වහන්සේලා අතරම විහිළුවක් බවට පත් වෙනවා. සමච්චලයට ලක් වෙනවා. මේ ශාසනයේ බොහෝ කල පවතින එකක් නැහැ. ගොඩනැගිලි තියෙයි. වේර විහාර තියෙයි. ලොකු පන්සල් තියෙයි. ලස්සනට හදපු පන්සල් විහෙර විහාර ඒවා තියෙයි. ඒවා තව බොහෝ කාල තියෙයි. ඒවා හදයි. ශාසනය නෑ. ශාසන ප්‍රතිපදාව නෑ. පිරිසිදු ශාසනය නෑ. එතකොට ඔන්න මේ ශාසනය අතුරුදහන් වෙලා එහෙම යද්දී කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ශාසනයත් අතුරුදහන් වෙලා මිනිස්සු අතර දුස්සීල බව වැඩි වෙලා කල්යාණ ධර්ම නැති වෙලා හරි ඊට පස්සේ එහෙම ගිහිල්ලා දුස්සීල වෙලා මිනිස්සු අතර දුස්සීල වීමේ ප්‍රතිඵලයක් විදිහට සිල් ගුණධම් නැතිවීමේ ප්‍රතිඵලයක් ගුණධර්ම නැතිවීමේ ප්‍රතිඵලයක් විදිහට මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා ගිහිල්ලා අවුරුදු 10ට බහිනවා. අවුරුදු 10ට බහැලා අයමත් වැඩි වෙනවා. අයමත් වැඩි වෙලා අසංකී දක්වා වැඩි වෙලා අය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අඩු වෙලා ඇවිල්ලා 80000 වෙද්දී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. තව කොච්චර කාලයක් යාවිද? මට කියන්න උනේ බුදුරජාණන් වහන්සේ නමකේ ශාසනයක් පවතින්නේ බොහෝම පොඩි කාලයක්. දැන් බලන්නකො බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා තමයි අවුරුදු 2600. 2600 ගණක් ගිහිලා තියෙනවා. එතකොට තව ගොඩක් කල් පවතින්නේ නැහැ. එතකොට බොහොම පොඩි කාලයක්. දැන් මේ එතකොට මේ ගත කරන්නේ අපි මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි අන්තර් කල්පේ. 5 වෙනි අන්තර් කල්පේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ වගේ අන්තර් කල්ප තව ගණනාවක් තියෙනවා. මේ කල්පය අවසන් මහා කල්පය අවසන් වෙන්න. එතකොට මේ එක කල්පයක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වුණු මහා භද්‍ර කල්පයක්. සමහර කාල තියෙනවා බුදුරජාණන් වහන්සේලා නෑ කල්ප 100 ගණන්, කල්ප 1000 ගණන්, කල්ප ලක්ෂ ගණන්, කල්ප අසංකීය ගණන් බුදුරජාණන් වහන්සේලා නැති කාල. පින්වත්නි, බුද්ධ ශාසනයේ දුර්ලභයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ දුර්ලභයි. ඒ දුර්ලභයි කියන වචනය අපි ඔක හැම එකටම පාවිච්චි කරනවානේ. දුර්ලභයි කියන වචනේ හැම එකටම පාවිච්චි කරන වචනයක් වගේ නිකන්. හැබැයි මේක සැබවින්ම දුර්ලභයි. මේ වචනේ අර්ථයෙන්ම පරිසමාප්ත අර්ථයෙන්ම දුර්ලභයි. මෙච්චර දුර්ලභයි කියලා උපමාවකින් කියන්න බැරි තරම් දුර්ලභයි බුද්ධ ශාසනේ. ආන්නේ බුද්ධ ශාසනේ තුල අපි වාසය කරන්නේ. ඒ බුද්ධ ශාසනේ අපි මේ වාසය කරන්නේ. ඒ බුද්ධ ශාසනයක් වාසය කරන අපි ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය මේ අහන්නේ. ඒක පුංචි සරල දෙයක් වෙන්න බෑ. ඒක චූටි මේ අපි මේ හිතන අපිට තේරෙන්නේ අපි තන්නේ අපිට මොන හරි තේරෙන්නේ නැත්නම් අපි හිතනවා ඒක වැරදි ඇති කියලා. අපිට තේරෙන දෙයක් ඕනි. ඉතින් අපිට තේරෙන දේවල් කර සසර අපි එන්නේ.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධයට දුෂ්කරයි කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේමයි. අවබෝධයට දුෂ්කරයි මේක. ඒකනේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා කරන්න හිත උකට ලියුනේ. කවුරු මේක අවබෝධ කරගනීද? රාග රත්තාන්න දක්ඛින්ති. මේ රාගෙන් රත් වෙලා ඉන්න උදවිය. ආසාවටම ලොල් වෙලා රාගයෙන් රත් වෙලා ඉන්න උදවිය කොහොමනම් මේක දකින්නද? මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම හිතන්නේ මීට අවුරුදු 2600 කට ඉස්සර වෙලා සමාජය ගැන හිතලා. ඒ සමාජය ගැනත් හිතලා. දැන් අධර්ම රාගයත් සමාජයේ පැතිරිලා. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්ම මේවා සමාජයේ මේවා විලාගෙන ඉන්නේ. විලාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා පින්වත්නි මේක අපිට ලැබුණු දුර්ලභ අවස්ථාවක්. මේ බුදු කෙනෙකුගේ ධර්මය ගැඹුරින් නුවණින් විමසන්න අවස්ථාව ලැබීම. ඒක දුර්ලභ අවස්ථාවක්, දුර්ලභ දෙයක්. සාමාන්‍ය කෙනෙකුගේ හිත පහදින්නේ නැති එකක්. හිත පහදින්නේ නුවණැත්තාගේ. හිත පහදින්නේ ප්‍රඥාවන්තයාගේ. ඒකනේ මේ දේශනාවේ ආරම්භයේම මහකොට්ටිත මහරහතන් වහන්සේ අහන්නේ දුප්පඤ්ඤෝ දුප්පඤ්ඤෝති ආවසෝ උච්චති කිත්තාවතානකෝ ආවසෝ දුප්පඤ්ඤෝති උච්චති. දුෂ්ප්‍රඥා දුෂ්ප්‍රඥා කියලා කියන කාට දුෂ්ප්‍රඥා කියලා කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා නප්පජානාති නප්පජානාතිකෝ ආවසෝ ආයුෂ්මත්නි දන්නේ නැහැ කියන අදහසින් දුෂ්ප්‍රඥායි කියලා කියන්නේ. මොකද්ද දන්නේ නැත්තේ? චතුරාර්ය සත්‍යය. ආර්ය සත්‍යය. ඊට පස්සේ ප්‍රඥාවන්තයා කියලා කියන්නේ කාටද? ප්‍රඥාවන්තයා කියන්නේ දන්නවා කියන අදහසින්. මොනවද දන්නේ? චතුරාර්ය සත්‍යය. මේක දුකයි කියලා. මේ දුකේ හට ගැනීමයි කියලා. මේ දුක නැතිවීමයි, මේ දුක නැති කරන මාර්ගයයි කියලා දන්නවා කියන අදහස. චතුරාර්ය සත්‍ය. ඔන්න ප්‍රඥාවන්තයා. ඉතින් අපි මේ දේශනාවේ ආරම්භයේ ওই ටික කතා කළා. ඊපස්සේ අපි කතා කළා විඥානය ගැන. හරි? විඥානය ගැන අපි කතා කළා. විඥානය කියන්නේ මොකක්ද කියලා. ඊපස්සේ අන්තිමට අපි නතර කළේ ප්‍රඥාවයි විඥානය අතර වෙනස මොකක්ද කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාව වැඩි යුතුයි. විඥානය පිරිසිදු දැක්ක යුතුයි. විඥානය වඩන්න බෑ. විඥානය පිරිසිදු දකින්න ඕන එකක්. ප්‍රඥාව වඩන්න ඕන එකක්. ප්‍රගුණ කරන්න ඕන එකක්. භාවීතබ්බා. පඤ්ඤා භාවීතබ්බා. ප්‍රඥාව වඩන්න ඕන එකක්. ඔන්න අපිට කාර්යයක් තියෙනවා. මොකක්ද? ප්‍රඥාව වඩන්න. ප්‍රඥාවන්තයෝ වෙන්න. ප්‍රඥාවන්තයෝ වෙන්න. අපි නතර කරේ ඔතන ගිය සති. ඉන්පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් නැවත ප්‍රශ්නයක් විචාරනවා. වේදනාති ආවසෝ වුච්චති කිත්තාවතානුකෝ ආවසෝ වේදනාති වුච්චති. ආයුෂ්මත්නි වේදනාව කියලා කියනවා. වේදනාව කියන්නේ මොකක්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා වේදේති තිකෝ ආවසෝ තස්මා වේදනාති වුච්චති. ආයුෂ්මත්නි විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. කිංච වේදේති මොකද විඳින්නේ?
සුකම්පි වේදේති සැපේ විඳිනවා. දුක්ඛම්පි වේදේති දුක විඳිනවා. අදුක්ඛම සුකම්පි වේදේති දුක් සැප රහිත බව විඳිනවා. වේදේති වේදේති තිකෝ ආවුසෝ තස්මා වේදනාති උච්චති. ආශ්මත්නි විඳිනවා කියන අර්ථයෙන් තමයි කියනවා වේදනාව කියන්නේ. එහෙනම් ඔන්න වේදනාව කියන්නේ මොකක්ද? විඳිනවා කියන අර්ථය. වේදනාව. එතකොට මේ වේදනාව උපාදානස්කන්ධ පහෙන් එකක්. වේදනාව. එතකොට මේ දුක්ඛ සැප දුක් සැප රහිත බව විඳින්නේ කොහොමද? ඇසින් රූපයක් දැකලා. ඇසින් රූපයක් දැකලා දුකක් විඳිනවා. එක්කෝ සැපක් විඳිනවා. එක්කෝ අදුක්ඛ කියන්නේ දුක් නැති. අසුඛ සැපත් නැති. දුකත් නැති සැපත් නැති විඳීමක් තියෙනවා. අදුක්ඛම සුඛ. දුකත් නැහැ සැපත් නැහැ. එහෙම විඳීමක් තියෙනවා. කනින් ශබ්දයක් අහලා එක්ක දුක විඳිනවා, එක්ක සැප විඳිනවා, එක්ක දුක් සැප රහිත උපේක්ෂාව විඳිනවා. නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කරලා දිවෙන් රසයක් ලබලා කයින් පහසක් ලබලා දුක සැප උපේක්ෂාව විඳිනවා. මනසින් අරමුණක් දැනගෙනත් එක්ක දුකක් විඳිනවා, එක්ක සැපක් විඳිනවා, එක්ක උපේක්ෂාවක් විඳිනවා. එතකොට එනම් මේ දුක විඳින්න හෝ සැප විඳින්න හෝ උපේක්ෂාව විඳින්න මූලික වෙනවා මොකද්ද? ඇසින් රූපේ දැකීම, කනින් ශබ්දය ඇසීම, නාසයට ගඳ සුවඳ දැනීම, දිවට රස දැනීම, කයට පහස දැනීම, මනසට අරමුණු සිතීම. ඒ හරහා විඳීමෙන්නේ. එන එතන රූපය මුල් වුණා. පංච උපාදානස්කන්ධය තුල තියෙන රූපය මුල් වුණා එතන. ඒ රූපයට අනුව විඳීම තියෙන්නේ. ඒ රූපයට අනුව විඳීම තියෙන්නේ. එහෙනම් ඇසින් රූපයක් දැක්කාම දැක්කා කියන ඒකත් එක්ක දැකීමත් එක්ක විඳීමක් හටගන්නවාමද? ඔව්. කනින් ශබ්දයක් අසනවා කියන සංසිද්ධියත් එක්ක විඳීමක් හටගන්නවාමද? ඔව්. විඳීමක් හටගන්නවාමයි. ආයතන හයේම ඒ අරමුණ ග්‍රහණය වීමත් එක්ක විඳීමක් හටගන්නවාමයි. විඳින් හටගන්න නැතිව තියෙන්නේ නැද්ද? නැහැ. විඳීමක් හටගන්නවාමයි. එතකොට ඒක තමයි වේදනාව කියලා කියන්නේ. ඒ වේදනාව තව ගොඩාක් ආකාරවලට බෙදෙනවා. ගොඩක් ආකාරවලට බෙදෙනවා ඒ වේදනාව. ඒ කොහොම බෙදුනත් ඔන්න බෙදෙන්න තියෙන්නේ ඔය දුක, සැප, උපේක්ෂාව කියන ඔය විඳීම් ටික. ඔය විඳීම් තුන. ඊපස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා තවත් ප්‍රශ්නයක්. සංඥා සංඥාති ආවුසෝ උච්චති කිත්තාවතානුකෝ ආවුසෝ සංඥාති උච්චති. ආයුෂ්මත් සාරිපුත්යන් වහන්සේ සංඥාව කියලා කියනවා. සංඥාව කියන්නේ මොකක්ද? සංඥානාති සංජානාතිතිකෝ ආවුසෝ තස්මා සංඥාති උච්චති. සංජානාති හඳුනා ගන්නවා කියන හැඳින ගන්නවා කියන අදහසින් තමයි කියනවා සංඥාව කියලා කියන්නේ. කිංච සංජානාති මොකද්ද හඳුනගන්නේ? නීලකම්පි සංජානාති නිල් පාට කියලා හඳුනගන්නවා. පීතකම්පි සංජානාති කහ පාට කියලා හඳුනගන්නවා.
ලෝහිත කම්පි සංජානාති. ලේ පාට කියලා හඳුන ගන්නවා. රතු පාට කියලා. ඕදාතම්පි සංජානාති. සුදු පාට කියලා හඳුන ගන්නවා. ඒ විදිහට සංජානාති සංජානාතීතිකෝ ආවුසෝ තස්මා සංඥාති උච්චති. ආශ්මත්ති මේ විදිහට හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. ඒතර සංඥාව කියලා කියන්නේ මේ පාට ටිකක් හඳුන ගැනීම විතරද? නෑ. එතන මේ පාට ටිකක් හඳුනා ගැනීම කියලා දුන්නේ අපිට තේරුම් ගැනීමේ පහසුව පිණිස. නමුත් සංඥාව කියලා කියන්නේ ඒකේ ස්වභාවය දැන ගැනීම. ඒකේ ස්වභාවය දැන ගන්නවා. සංඥාව. එතකොට හැබැයි විඳීමෙන් හඳුනගන්නේ විඳින ආකාරයට හඳුනගන්නේ විඳින දේ හඳුනගන්නේ යම් ආකාරයකට විඳින්නේ ඒ විඳින දේට අනුව හඳුනගන්නේ ඒක හඳුනගන්නේ තව මේ සංඥාව කියන එක තව බෙදෙනවා. දැන් සංඥාව කියලා කිව්වහම අපි අහලා තියෙනවනේ ගිරිමානන් සූත්‍රයේ දස සංඥා කියලා තියෙනවා. දැන් මෙතන කිව්වේ නිල් පාට හඳුන ගන්නවා, කහ පාට හඳුන ගන්නවා, රතු පාට හඳුන ගන්නවා, සුදු පාට හඳුන ගන්නවා මේ විදිහට හඳුන ගැනීම කියලානේ. ඒතර මේ ටික විතරක් නෙමෙයි හඳුන ගන්නවා කියන්නේ සංඥාව කියලා කියන්නේ එක ස්වභාවයක්. සංඥාව. එතකොට දැන් ගිරිමානන් සූත්‍රයේ තියෙනවා අනිච්ච සංඥා. එතකොට අනිත්‍ය කියන එක සංඥාවක්. එතකොට ඒක අපි ඒ අනිත්‍ය විදියට හඳුන ගන්නවා. හඳුන ගැනීමක් ඒ. අනිත්‍ය විදියට හඳුන ගැනීම. අනිච්ච සංඥා. අනාත්ම සංඥා. අනාත්මයි කියලා හඳුන ගන්නවා. අනාත්මයි. තමන්ගේ වසඟේ පවත්වන්න තමන්ට ඕන විදිහට පවත්වන්න බැරි. ආත්මීය භාවයකින් තොර ආත්මයකින් තොර ස්වභාවයක් තියෙනවා. ඒක හඳුන ගන්නවා. අනාත්ම සංඥා. අසුභ සංඥා. අසුභ ස්වභාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට සමාජයේ තියෙන සුභ ස්වභාවය. ඒ සුභ ස්වභාවයට සාපේක්ෂව තමයි අපි අසුභ කියන ගන්නෙ. මේක සුභයි මේක අසුභයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සියල්ලම අසුභයි. සුභ කියලා ගන්න දෙයක් නෑ. මොකක් සුභ කියලා ගන්නද? සුභ කියලා ගන්න දෙයක් ලෝකේ නෑ. ඊට පස්සේ ආදීනව සංඥා. ආදීනව සංඥා කියනකොට එන්නේ රෝගාබාධ, ව්‍යාධි. ඒතර මේවා හඳුන ගැනීමක්. දැන් බලන්න මේ ආදීනව සංඥාව කියන එක කියන්නේ සංඥාවක් වශයෙන් වඩන්න තියෙන එකක්. දස සංඥා වඩන්න තියෙන එකක්. එතකොට රෝගාබාධ වැළඳෙනවා කියන එක අපි හිතින් දැන් සංඥාව කියලා කියන්නේ චෛතසිකයක් නේ. නාම ධර්මයක් නේ සංඥාව කියලා කියන්නේ. ඒක රූප ධර්මයක් නෙවෙයි සංඥාව කියලා කියන්නේ. නාම ධර්මයක්. නාම රූපවල වේදනා සංඥා. සංඥාව කියලා කියන්නේ නාම ධර්මයක්. ඒක චෛතසිකයක්. සංඥාව කියලා. එහෙනම් බලන්නකො මේ රෝගාබාධ වැළඳෙනවා කියලා. මේ රෝග මේ කයට වැළඳෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක සංඥාවක්. ඒක හඳුන ගන්න කියනවා මේ කය මෙවැනි රෝග වලින් යුක්ත එකක් කියලා. ඒකත් ඒතර සංඥාවක්. අර නිල් පාට, රතු පාට, කහ පාට, සුදු පාට අඳුර ගන්න කියන එක විතරක් නෙමෙයි.
හරි. එතකොට ඒ සංඥාවේ ස්වභාවය. ඊන් පස්සේ පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. හරි. නිරෝධ සංඥාවත් ඒක සංඥාවක්. එතකොට නිරෝධ සංඥාව කියලා කියන්නේ නිරෝධය, නිවන. එයාගේ හඳුන ගැනීම සංඥාව බවට පත් වෙන නිරෝධය, නිවන. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිපාණං. අර නිවන නැත්නම් නිරෝධය යා හිතට සංඥාවක් විදිහට පුරුදු කරනවා. හඳුන ගැනීමක් විදිහට නිරෝධ සංඥාව. සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඊට පස්සේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. තතන අනිත්‍ය සංඥාව කියලා වෙනම එකක් තියෙනවා මුලින්ම. අනිච්ච සංඥා. දැන් මෙතනයි තියෙනවා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය. එතකොට එතන අරකටත් පුළුල්ව තියුණුව අපි ඒ අනිත්‍ය ස්වභාවය බලනවා. මේක සියලු දේවල් සංස්කාරයක් විදිහට අරගෙන මේ සියලු දේවල් සංස්කාරයක් විදිහට අරගෙන සංකත විදිහට අරගෙන හේතුඵල ධර්මෙන් සකස් වෙච්ච හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් මේ ඔක්කොම නිවන ඇර අසංකත ධාතුව ඇර අනිත් ඔක්කොම සංකත. ඒ ඔක්කොම සංස්කාර. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. නිවන ඇර නිවනින් මෙහා අනිත් සියල්ලම ගත්තොත් එහෙම සබ්බ සංස්කාර ඒවා ඔක්කොම අනිත්‍යයි. ඔක්කොම අනිත්‍යයි. කිසිවක් නැද්ද? නිත්‍ය වූ දෙයක් කිසිවක් නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රී හස්තය මේ අත්ල උඩට පොඩි ගොම බෝලයක් තියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ගොම බෝලේ තරම්වත් දෙයක් නිත්‍යයි කියලා දෙයක් තියෙනවා නම් මේ ගොම බෝලේ තරම්වත් දෙයක් නිත්‍යයි කියලා දෙයක් තියෙනවා නම් දුකින් නිදහස් වීමක් පණවන්න බෑ. එහෙනම් දුකින් නිදහස් වීමක් පණවන්න පුළුවන් නේම මේ සියලු සංස්කාර සබ්බ සංස්කාර අනිත්‍ය නිසා. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඒක සංඥාවක්. ආනාපාන සති සංඥාවක් බලන්නකෝ. ආනාපාන සතියේ සංඥාවක්. දස සංඥාවලින් එකක්. ආනාපාන සතිය. එහෙනම් ආනාපාන සතිය මේ ආස්වාස ප්‍රස්වාස. එතනදී දැන් ඔබ ගිරිමානන්ද සූත්‍රය ගත්තොත් එimhe ආනාපාන සතිය කියන එක මේ ආස්වාස ප්‍රස්වාස රැල්ලෙන් එතන නැවතිලා නැහැ. ඒකට මනසිකාරය කිරීම විතරක් නැවතිලා නැහැ. ඒතර ආනාපාන සතිය නිවන දක්වා ප්‍රගුණ කිරීම තියෙනවා. ඒතර නිවන දක්වා ප්‍රගුණ කරන ආනාපාන සතිය සංඥාවක්. දස සංඥාවල එකක් ආනාපාන සතිය. ඒතර මේ මොකක්ද ඒතර සංඥාව. සංඥා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා ඔන්න වැදගත් ප්‍රශ්නයක් අහනවා. යාචාවසෝ වේදනා යාච සංඥා යංච විඤ්ඤාණං ඉමේ ධම්මා සංසට්ඨා උදාහු විසංසට්ඨා. ආශ්මත්නි යම් වේදනාවක් ඇද්ද යම් සංඥාවක් ඇද්ද යම් විඤ්ඤාණයක් ඇද්ද ඉමේ ධම්මා මේ ධර්මයන් සංසට්ඨා උදාහු විසංසට්ඨා මේ ඔක්කොම එකටද පවතින්නේ නැත්නම් වින් වශයෙන්ද? මොකද්ද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උත්තරේ?
යාචාවසෝ වේදනා යාච සංඥා යාච විඤ්ඤාණං ඉමේ ධම්මා සංසට්ඨා නෝ විසංසට්ඨා. ආයුෂ්මත්නි මේවා වේදනාවක් ඇද්ද සංඥාවක් ඇද්ද විඤ්ඤාණයක් ඇද්ද මේවා එකට පවතින්නේ. නෝ විසංසට්ඨා මේවා වෙන්වෙන් වශයෙන් පවතින්නේ නැහැ. ඔන්න බලන්න ඊළඟට දේශනා කරන දේ නච ලබ්බා ඉමේසං ධම්මානං විනිබ්බුජිත්වා නානාකරණම් පඤ්ඤාපේතුං. වෙන්වෙන් කරලා වෙන්වෙන් වශයෙන් මේවා අඳුනගන්න බෑ කියනවා. සංඥාවයි වේදනාවයි සංඥාවයි විඤ්ඤාණයයි මේවා වෙන්වෙන් වශයෙන් අඳුනගන්න බෑ කියනවා. තස්මා ඉමේ ධම්මා සංසට්ඨා නෝ විසංසට්ඨා නච ලබ්බා ඉමේසං ධම්මානං විනිබ්බුජිත්වා විනිබ්බුජිත නානාකරණම් පඤ්ඤාපේතුන්ති. ඒක නිසා මේවා වෙන්වෙන් වශයෙන් මේවා මේ විදිහට වෙන් කරන්න පුළුවන් කියලා එහෙම කියන්න බෑ කියනවා. යංචාවසෝ වේදේති ඔන්න වැදගත්ම ටික මෙන්න මේ ටික. යංචාවසෝ වේදේති ආයුෂ්මත් යමක්ද විඳින්නේ තං සංජානාති. ආයුෂ්මත් යමක්ද විඳින්නේ තං ඒක තමයි සංජානාති හඳුනගන්නේ. යමක්ද විඳින්නේ ඒ තමයි හඳුනගන්නේ. යන් සංජානාති යමක්ද හඳුනගන්නේ තං විජානාති ඒකයි දැනගන්නේ. යමක්ද විඳින්නේ ඒක තමයි හඳුනාගන්නේ. යමක්ද හඳුනාගන්නේ ඒක තමයි දැනගන්නේ. බලන්නකෝ. ඇසින් රූපී දකිද්දී දකින්නවා කියන සංසිද්ධියත් එක්ක එතන ඇසයි රූපයයි විඤ්ඤාණයයි එකතු වෙද්දී ස්පර්ශය හැදෙනවනේ. ස්පර්ශය හැදුණා කියලා කියන්නේ රූපේ දැක්කා. එතකොට එතනම හට ගන්නවා මොකද්ද? විඳීමක්. ඒ රූපය විඳිනවා සැපක් විදියට හෝ දුකක් විදියට හෝ දුක් සැප රහිත බවක් විදියට හෝ. ඔබට හිතෙන්න පුළුවන් ඉතින් අප්පා දැන් අපි හඳුනගන්න විදිහට නෙවිදින්නේ කියලා නෑ. විඳින දේ හඳුනාගන්නේ විඳීමෙන් හඳුනාගන්නේ. යං වේදේති තං සංජානාති. යමක්ද විඳින්නේ ඒ විඳින දේ හඳුනගන්නව නෙවෙයි. යමක්ද විඳින්නේ යංචවස වේදේති තං ඒකමයි එතනමයි එයමයි හඳුන ගැනීමත්. එහෙමමයි හඳුනගන්නේ. හරි. දැන් ඒ ඇසෙන් දකින රූපයකට යම් විඳීමක්ද හටගන්නේ ඒ විඳීමම තමයි හඳුනගන්නේ. ඒකෙන් තමයි රූපයත් අපි හඳුනගන්නේ. කනින් ශබ්දයක් අහනකොට යම් ආකාරයෙන්ද විඳින්නේ සැපක්ද දුකක්ද දුක් සැප රහිත බවක්ද ඒකමයි හඳුනගන්නේ. යංච වේදේති තං සංජානාති එකමයි හඳුනගන්නේ. යංච සංඥානාති තං විජානාති ඒ හඳුනගන්න දේමයි දැනගන්නෙත්. හඳුනගන්න දේ තමයි දැනගන්නේ. දැනගන්නවා කියන්නේ විඥානය. එහෙනම් මේවා දැන් අපි කතා කරා දැන් ඔන්න බලන්නකෝ ඇසයි රූපයයි විඥානයයි එකතු වුණාම ස්පර්ශය හැදෙනවා. ඒ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳීම හට ගන්නවා කියලා තියෙනවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් සංඥාව හට ගන්නවා කියලා තියෙනවා. යම් විදියටද හඳුනගන්නේ ඒ සංඥාව. ඔන්න එතන සංඥාව. යම් විදියට හඳුනගන්නේ ඒකම තමයි දැනගන්නේ. ඔන්න විඥානය එතනයි ආපහු. ඒතර අර මුලින් හටගත් විඥානය මේ පස්සේ හටගත් විඥානය දෙකක්ද? නෑ. ඔක්කොම එක සංසිද්ධියක්. අර විස්තර කරන්න තමයි ඇසයි රූපයයි විඥානය එකතු වෙනවා. ඒ එකතු වුණාට පස්සේ ස්පර්ශය හැදෙනවා. ස්පර්ශය කියලා අමුතුවෙන් දෙයක් හැදෙන්නේ නෑ. ඒ තුන එකතු වීමට කියන නම ස්පර්ශය. අමුතුවෙන් ස්පර්ශය කියලා දෙයක් හැදෙන්නේ නෑ. ඒකනේ ඒක දැම්මේ නැත්තේ ස්පර්ශය කියලා උපාදානස්කන්ධයක් තියනවද? නෑ.
ස්පර්ශය කියලා වෙන උපාදානස්කන්ධයක් නැහැ. හරි. එතන ඔන්න යමක් යම් විදිහකටද විඳින්නේ එයමයි හඳුනාගන්නේ. යම් විදිහකට හඳුනාගන්නේ ඒකමයි දැනගන්නේ. එහෙනම් මේ සංඥා වේදනාවයි සංඥාවයි විඥානය මේ තුන එකටම පවතින්නේ. හැබැයි ඒකට මුල් වෙලා රූපය. ඒකට රූපය මුල් වෙලා. ඇයි රූපයට අනුවනේ විඳින්නේ? ශබ්දයට අනුවනේ. දැන් රූපය කියලා කිව්වේ ඇසින් දකින රූපේ විතරක් නෙවෙයි මෙතන. රූපය කිව්වේ සතර මහා ධාතුන් හටගත්තු දේ. පංච උපාදානස්කන්ධේ රූපය. ඒ රූපය මුල් වෙලා විඳීම හටගන්නේ. ඒ විඳින දේ හඳුනගන්නේ. ඒ හඳුනගන්න දේ දැනගන්නේ. එහෙනම් මේ ඔක්කොම එකක්වත් මේවා දැන් කෙනෙකුට කියන්න බෑ මම කියන්නේ විඳීම විතරයි මට තියෙන්නේ හඳුනා ගැනීම නෑ කියලා. එහෙම දෙයක් නෑ. විඳීමයි හඳුනා ගැනීමයි විතරයි තියෙන විඥානේ නෑ. එහෙම දෙයක් නෑ. විඥානේ විතරයි තියෙන්නේ විඳීමයි හඳුනා ගැනීමයි නෑ. එහෙම දෙයක්වත් නෑ. ඒකනේ අර බීජ සූත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, උදාන සූත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපයකින් තොරව, වේදනාවකින් තොරව, සංඥාවකින් තොරව, සංස්කාරයකින් තොරව විඥානයේ ඒමක් හෝ යාමක් හෝ පැවැත්මක් හෝ චුතවීමක් හෝ තියෙනවා කියලා යම් කෙනෙක් දේශනා කරනවා නම් නේතන්ඨා නම් විච්චති. ඒක සිද්ධ වෙන්න බැරි එකක්. විඥානයේ පවතිනවා නම් පවතින්නේ, එනවා නම් එන්නේ. හරි. චුත වෙනවා නම් චුත වෙන්නේ. ඕනම දෙයක් විඥානයේ යම් පැවැත්මක් ඇද්ද? ඒ රූපයක් එක්කමයි, වේදනාවක් එක්කමයි, සංඥාවක් එක්කමයි, සංස්කාරයක් එක්කමයි. ඒ වලින් තුරු විඥානි කතා කිරිල්ලක් නැහැ. විඥානි පැවැත්මක් නැහැ. ඉතින් ඒකම තමයි මේ තියෙන්නේ. යංච වේදේති තං සංජානාති. යංච සංජානාති තං විජානාති. හැබැයි මෙතන සටහන් වෙලා නැහැ මොකද රූපය. හැබැයි රූපයකින් තොරව විඳීමක් නැහැ. ඇසින්දගෙන රූපයකින් තොරව විඳීමක් නැහැ. විඳින්නේ ඇසින්දගෙන රූපය ඔස්සේ. ඒකට කියන චක්කු සම්පස්සජා වේදනා. ඒක සැපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, උපේක්ෂාවක් වෙන්න පුළුවන්. සෝත සම්පස්සජා වේදනා. අන්න කනට ඇහෙන ශබ්දයේ ඔස්සේ විඳීම හටගන්නේ. සැපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, උපේක්ෂාවක් වෙන්න පුළුවන්. ගාහන සම්පස්සජා වේදනා. ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. එතකොට ඇස කන නාසය දිව කය මනසේ අරමුණුත් ඒවට ඒ ආයතන හයට යොමු වෙන අරමුණු වලින් තොරව විඳීමක් නැහැ. ඒ විඳීම එක්ක රූප සම්පස්සජා, චක්කු සම්පස්සජා වේදනාවක්, එක්ක සෝත සම්පස්සජා වේදනාවක්, එක්ක ගාහන සම්පස්සජා වේදනාවක්, එක්ක ජීවහා සම්පස්සජා වේදනාවක්, එක්ක කාය සම්පස්සජා වේදනාවක්, එක්ක මනෝ සම්පස්සජා. ඔය වේදනා හය ඔය ස්පර්ශ හයෙන් තොරව වෙන විදීමක් හටගන්නේ නැහැ. එනතන රූපේ මුල් වෙලා. එහෙනම් හරිනේ. විඥානයේ පවතින නම් පවතින්නේ රූපයක් එක්කමයි, වේදනාවක් එක්කමයි, සංඥාවක් එක්ක. ඒක සංස්කාරයකෝ. මේ ටික එකතු කරලා දෙන එක තමයි සංස්කාරය. සංකතං අபிසංකරොන්ති තිකෝ තස්මා සංකාරාති වුච්චති. කජ්ජනී සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංස්කාරය ගැන. සංකතං අபிසංකරොන්ති තිකෝ තස්මා සංකාරාති වුච්චති. සංකතයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්, සකස් වුණු දෙයක්. අபிසංකරොන්ති විශේෂයෙන් ඒ දේ බවට පත් කරලා දෙන්නේ සංස්කාරයෙන්. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. රූපය රූපයක් බවට පත් කරන්නේ. ඒවත් සකස් කරන්නේ. ඒවා එකතු කරලා දෙන්නේ. ගොනු කරලා දෙන්නේ. ඒ ටික හදලා දෙන්නේ සංස්කාරයෙන්. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති. සංඥං සංඤත්තාය සංකතං අபிසංකරොන්ති.
සංඛාරා සංඛාරත්තය සංකතං අபிසංකරොන්ති. විඥානං විඥානත්තය සංකතං අபிසංකරොන්ති इति කෝ භික්ඛවේ තස්මා සංඛාරත්. සංස්කාරය. ওই ටික එකට හදලා දෙන්නේ සංස්කාරයෙන්. සකස් කරලා දෙන්නේ සංස්කාරයෙන්. සංස්කරණය කරනවා. සංස්කරණය කරනවා. සංස්කාරය. ඒතර උතන නම් හරින පංච උපාදානස්කන්ධයම තියෙනවා. ඔය එකට පවතිනවා කියන්නේ. දැන් බලන්නකො මෙතන කියන්නේ දැන් මේ වේදනා සංඥා විඥාන මේ තුන එකට පවතින්නේ. ඉතින් ওই තුන විතරක් නෙවෙයි එකට පවතින්නේ. රූපයත් අඩංගුයි. සංස්කාරත් අඩංගුයි. ඒ ටික හදලා දෙන්නේ එකට එකතු කරලා දෙන්නේ සංස්කාරයෙන්. ඉන්පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක්. නිස්සට්ඨේන හාවසෝ පංචහි ඉන්ද්‍රියේහි පරිසුද්ධේන මනෝ විඥානේන කිං නෙයන්ති. දැන් උන ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? නිස්සට්ඨේන ආවසෝ පංචහි ඉන්ද්‍රියේහි ආයුෂ්මත්නි මේ පංච ඉන්ද්‍රියන් වලින් බැහැරව ඒ වලින් වියුක්තව නිස්සට්ඨේන ඒ වලින් වියුක්තව ඒ වලින් බැහැරව පරිසුද්ධේන මනෝ විඥානේන පිරිසිදු වූ මනෝ විඥානයෙන් අර පංචේන්ද්‍රියන්ගෙන් බැහැරව පංචේන්ද්‍රියන්ගෙන් බැහැරව පරිසුද්ධේන මනෝ විඥානේන කිං නෙයන්ති. පංචේන්ද්‍රියන්ගෙන් බැහැරව පිරිසිදු මනෝ විඥානයෙන් කුමක් දත යුතුද? කුමක් දත යුතුද? පිරිසිදු මනෝ විඥානයෙන්. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ පංචේන්ද්‍රියන්ගෙන් බැහැරව කියලා කිව්වේ? ඇස කන නාසය දිව කය. ඇස කන නාසය දිව කය පංචේන්ද්‍රිය. මේවට ලින් අරමුණු ගන්නේ නැහැ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා. ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්නේ නැහැ. ඒ වලින් බැහැරව. හැබැයි තව කොන්දේසියක් තියෙනවා. මොකද්ද? පරිසුද්ධේන මනෝ විඥානේන පිරිසිදු මනෝ විඥානෙන් පිරිසිදු මනසින් පිරිසිදු මනසින් මොකක්ද කියන්නේ? එතකොට ඇසින් අරමුණක් ගන්නත් බෑ. කනින් අරමුණක් ගන්නත් බෑ. නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්න බෑ. එහෙනම් ඒ පහින් බැහැරයි. එහෙනම් මේක හිතටයි තියෙ එකක්. හැබැයි ඒකත් කියනවා නිකන් සිතින් නෙවෙයි. එහෙනම් පරිසුද්ධේන මනෝ විඥානේන පිරිසිදු මනසින් පිරිසිදු මනෝ විඥානෙන්. මේ මොන තත්ත්වයක්ද? හතරවෙනි ධ්‍යානය. බුදුරජාණන් වහන්සේ හතරවෙනි ධ්‍යානයේ තියෙන සිත බුදුරජාණන් වහන්සේ හතරවෙනි ධ්‍යානයට පත් වුණාට පස්සේ තියෙන ඒ සිත බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒවම් පරිසුද්ධේ පරියෝධාතේ අනංගනේ විගතූපක්ඛිලේසී මුදුභූතේ කම්මනිය ටිති ආනින්ජප්පත්ති කියලා. ඒවම් පරිසුද්ධේ මේ විදිහට පිරිසිදු ඔන්න පරිසුද්ධේන මනෝ විඥානේන අසකරණාසි දිව කයින් බැහැරයි. ඒවම් පරිසුද්ධේ පරියෝධාති ඒ කියන්නේ බබලනවා. පරියෝධාති අනංගනේ විගතූපක්ඛිලේසී උපක්ලේශ වලින් අපිරිසුදු වෙලා නැහැ. අනංගනේ විගතූපක්ඛිලේසී මෘදුභූතේ මෘදුයි මුදුභූතේ කම්මනී කර්මන්නේයි ඕන දිශාවට හරවන්න පුළුවන් ඕන පැත්තකට හරවන්න පුළුවන්. කම්මනී තිතේ සෙලවෙන්නේ තිතේ ආනෙන්ජප්පත්ති ආනෙන්ජයේ දෙසට හැරිලා තියෙනවා. ආනෙන්ජප්පත්ති ආනෙන්ජයේ දෙසට හැරිලා.
එතකොට මොකක්ද හතරවෙනි ධ්‍යානය? දැන් මේ අහන්නේ අන්නේ නිස්සට්ඨේන හාවසෝ පංච ඉන්ද්‍රියේ පරිසුද්ධේන මනෝ විඥානෙන කිං නෙය්‍යන්ති. ඔය හතරවෙනි ධ්‍යානයේ ඒ පිරිසුදු ඒ මනෝ පරිසුද්ධ වූ මනෝ විඥාණයෙන් කුමක් දත යුතුද? කද්දයට දකින්න පුළුවන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා නිස්සට්ඨේන ආවසෝ පංච ඉන්ද්‍රිය පරිසුද්ධේන මනෝ විඥානේන අනන්තු ආකාශෝති ආකාසානං ඡායතනං නෙය්‍යං. අන්න දැන් අර රූපී තත්ත්වයෙන් ඉක්මවා යනවා. අරූප තත්ත්වයට එනවා. අරූපී ස්වභාවය එයාට දකින්න පුළුවන් කියනවා, දැනගන්න පුළුවන්. අරූපී ස්වභාවය දැනගන්න පුළුවන්. ආකාසානං ඡායතන අනන්තං ආකාශෝති ආකාසානං ඡායතනං නෙය්‍යං. ආකාශය අනන්තයි කියලා ආකාසානං ඡායතනය යාට දැනගන්න පුළුවන්. ඒක තමයි මනස පවතින්නේ දැන්. එතකොට මේ ආකාශය අනන්තයි කියලා කියන්නේ අපි මේ දකින අහස අනන්තයි කියන එකද? නෑ. එතන දැන් අපි මේ අහස ගැන දකින්නේ රූපී ස්වභාවයෙන්. දැන් අපිට එතන රූපී දෙයක් තියෙනවා. අපි දකින අහස. හරි? රූපී ස්වභාවයක් තියෙනවා එතන. ඒක නෙවෙයි මේ කියන්නේ. අවකාශ ධාතුව අනන්තයි කියලා. හරි? ආකාශයේ දැන් මේ අපි දකින ආකාශය නෙවෙයි මේ. ඒක රූපීනේ. ඒක රූපී බවක් තියෙනවා එතන. මෙතන කියන්නේ අවකාශ ධාතුව අනන්තයි. ඒක අවකාශය කියන ස්වභාවය. අවකාශය කියන ස්වභාවය අනන්තයි. ඒකට සීමා නැහැ. සීමාමා ඉන්නේ. අවකාශය කියන ස්වභාවයට. එකට මයින්නේ. ඒක මේ කියන්නේ අනන්තං. ඒක ඒ හතරවෙනි ධ්‍යානයේ ඉක්මවා ගියපු කෙනෙකුගේ මනසට අරමුණු වෙන එකක්. හරි? ඒ විතරක් නෙවෙයි. අනන්තං විඥානಂತಿ විඥානං ඡායතනං නෙය්‍යං. දැන් අර අනන්ත වූ අවකාශ ධාතුව ඒක අරමුණු කරන්න පුළුවන් උනේ මොකටද? විඥාණයටනේ. මොන විඥාණයටද? පරිසුද්ධේන මනෝ විඥාණයන. ඒ පිරිසුදු මනෝ විඥාණයටනේ අරමුණු කරගන්න පුළුවන් උනේ. එහෙනම් අනන්ත වූ පරයන්තයක් නැති අපරියන්ත වූ ඒ අනන්ත වූ අවකාශ ධාතුවත් අරමුණු කරගන්න පුළුවන් නම් විඥාණයට, එහෙනම් විඥානේ ඊටත් වඩා අනන්ත වෙන්න ඕනේ. එහෙනම් අන්න අර ආකාසානං ඡායතන ඒ මට්ටම ඉක්මවා ගිහිල්ලා ඒ ආකාශය අනන්තයි අවකාශ ධාතුව අනන්තයි කියන එක දැනගත්තු විඥාණයම ඒ අරමුණු කරනවා මේක ඊටත් වඩා අනන්තයි. ආකාශයටත් අවකාශ ධාතුවටත් වඩා මේමයි අනන්ත කියලා. අනන්තං විඥානಂತಿ විඥානය අනන්තයි කියලා. විඥානං ඡායතනං නෙය්‍යං විඥානය අනන්තයි. යාරෙන් විඥානං ඡායතනෙ දැනගන්නවා යා. එතනමුත් නවතින්නේ. නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනං නෙය්‍යන්ති. විඥානං ඡායතනියත් අනන්තයි කියලා දැකලා ඒකෙත් අනන්ත ස්වභාවය එයාට අරමුණු වෙලා අරමුණු වෙද්දී එයාට කිසිවක් අහුවෙන්නේ නැති, කිසි දෙයක් අහුවෙන්නේ නැති ශූන්‍ය වූ ස්වභාවයකට. හැබැයි මේ ශූන්‍ය හොඳට මතක තියාගන්න, මේක මේ සාමාන්‍ය ලෝකයේ අපි සාමාන්‍ය ලෝකයේ තියෙන ශූන්‍යතාවය නෙවෙයි මේ.
දැන් ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම එකකුත්. ඒතර එහෙනම් මේක නිවනද කියලා? නෑ. නිවනත් නෙවෙයි. මේක මේ ප්‍රඥා දැන් ගොඩාක් මේ නුවණින් මිනිස්සු ධර්ම මාර්ගයේ දියුණු කරපු ගොඩාක් නුවණින් මිනිස්සුම කෙනෙකුට අහුවෙන දෙයක්වත් නෙවෙයි මේක. අර විඥානයේ අනන්ත ස්වභාවය අත්විඳින කෙනාට දැන් මෙයා රූපී ස්වභාවය ඔක්කොම ඉක්මවා ගිහිල්ලානේ. අවකාශ ධාතුවත් අනන්තයි කියලා දැකලා. අවකාශ ධාතුව දැනගත්තු ඒ විඥානයත් මෙයා අනන්තයි කියලා දැකලා. එතකොට මෙයාට කිසි දෙයක් අහුවෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ දැන් අරමුණ මොකද්ද? කිසි දෙයක් නැහැ. නැත්ති කිංචීති. කිසිවක් නැති. කිසිවක් නැති. නැත්ති කිංචි කියලා කිංචීති කියලා කිසිවක් නැති ස්වභාවය එයාට අරමුණක් බවට පත් වෙනවා. හැබැයි කිසිවක් නැති ස්වභාවය අරමුණු කරගත්තු පුජ්‍යලයා ඉන්නවා. ඒකයි ඒක නිවන වෙන්නේ නැත්තේ. කිසිවක් නැත කියලා අරමුණු කරගත්තු ස්වභාවය ඒ අරමුණු කරගත්තු කෙනා මෙතන ඉන්නවා. ඒකෙන් මිදෙන්න බෑ යාට. මේක නිවන නෙවෙයි. සමහර උදවිය මේක නිවන කියලා රැවටුණා. නමුත් මේක නිවන නෙවෙයි. මේකත් සංඥාවක්. මේක සංඥාවක්. ආකාසානංචායතනය සංඥා. එතන සංඥාවක් තියෙනවා. ඉවරස විඥානංචායතනය සංඥාවක්. එතන සංඥාවක් තියෙනවා. ආකින්චඤ්ඤායතනයත් සංඥාවක්. හැබැයි මෙතනින් නවතිනවා. නේව සංඥා නා සංඥායතන මෙතන ගන්නෙ නෑ. ඒ ගන්න නැත්තේ ඇයි? සංඥාවේ ප්‍රකට නැති නිසා. මෙතන විස්තර කරලා තියෙන සංඥාත්මක ස්වභාවයේ තේ විතරයි. නේව සංඥා නා සංඥායතනේ සංඥාවෙන් සංඥාවක් ප්‍රකට නැහැ. ඉන්පස්සේ මහකොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා නෙය්‍යම් පනාවසෝ ධම්මං කේන පජානාතිති. ආයුෂ්මත්නි මේ ටික දැනගත්තාම නෙය්‍යං පනාවසෝ ධම්මං මේ ධර්මතා දැනගන්න කෙනෙක් දැනගන්නේ කේන පජානා කුමකින්ද මේ ටික මේ අවබෝධ කරගන්නේ? පජානාති. මේ ටික අවබෝධ කරගන්නේ මේ ටික එයා දකින්නේ අවබෝධ කරගන්න මොකින්ද? නෙය්‍යංකෝ ආවසෝ ධම්මං පඤ්ඤා චක්කුණා පජානාතිති. ප්‍රඥාව නැමැති චක්සුසෙන් ප්‍රඥා ඇසින් එතකොට මේ ටික මෙන්න මේ දැන් මේ කියපු මේ ටික ඇසට ගෝචර වෙන එකක් නෙවෙයි. කනට ගෝචර වෙන එකකුත් නෙවෙයි. නාසයේ දිව කය සාමාන්‍ය මනසට ගෝචර වෙන එකකුත් නෙවෙයි. සාමාන්‍ය මනසට ගෝචර වෙන එකකුත් නෙවෙයි. ඇස කන නාසයේ දිව කය මනස කියන මේ ආයතන හයටම ගෝචර වෙන එකක් නෙවෙයි. සාමාන්‍ය මනසට ගෝචර වෙන එකකුත් නෙවෙයි. එහෙනම් ප්‍රඥා චක්සුසින් ප්‍රඥා ඇසින් දකින්න එකක්. ප්‍රඥා ඇසින් දකින්න එකක්. ඔන්න බලන්නකො ඊළඟ ප්‍රශ්නේ කොච්චර වැදගත්ද කියලා. ඊපස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා පඤ්ඤාපනාවසෝ කිමත්‍යාති. ආයුෂ්මත්නි ප්‍රඥාව කුමක් පිණිසද? කුමන අර්ථයක් පිණිසද ප්‍රඥාව? ඇයි ප්‍රඥාව මොකටද කියලා අහන්නේ ප්‍රඥාව? ඇයි අපිට ප්‍රඥාවක්? මොකටද? පඤ්ඤාකෝ ආවසෝ අවිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පහනත්තාති. ආයුෂ්මත්නි ප්‍රඥාව අවිඤ්ඤත්තා අභිඥාවෙන් දත යුතු දේ අභිඥාවෙන් දැනගන්න. පරිඤ්ඤත්තා පරිඥාවෙන් දැනගත යුතු දේ පරිඥාවෙන් දැනගන්න. පහනත්තා ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්න. අභිඥාවෙන් දැනගන්නවා කියලා කියන්නේ විශේෂ නුවණින් දැනගන්නවා. අභිඥාවෙන් දැනගන්නවා. විශේෂ නුවණින් දැනගන්නවා. විශේෂ නුවණින් දැනගන්නේ
රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පංච උපාදානස්කන්ධය විශේෂ නුවණින් දැනගන්නවා. මෙන්න මේ ටික දැනගන්නයි ප්‍රඥාව ඕනි. ඊළඟට පරිඤ්ඤත්තා පිරිසිත දකින්න. පරිඤ්ඤය පිණිස. මොකද පරිඤ්ඤය? සංයුත්ත නිකායේ 4 තියෙන අපි ඔය ඉස්සරත් කතා කරලා තිනවා පරිඤ්ඤය සූත්‍රය. චක්කුම් භික්ඛවේ පරිඤ්ඤයං රූපා පරිඤ්ඤයා චක්කු විඤ්ඤාණං පරිඤ්ඤයං චක්කු සම්පස්සෝ පරිඤ්ඤයෝ. මහණෙනි, ඇස පිරිසිඳ දැකිය යුත්තකි. ඇස පිරිසිඳ දකින්න ඕනි කියනවා. රූප පිරිසිඳ දකින්න ඕනි. ඇසේ විඤ්ඤාණය පිරිසිඳ දකින්න ඕනි. ඇසේ ස්පර්ශය පිරිසිඳ දකින්න ඕනි. ඔන්න ඇස පිරිසිඳ දකින්න ඕනි කියනවා. මොකද පිරිසිඳ දකින්නවා කියන්නේ? ඇසේ යථාර්ථය අවබෝධ කරනවා. ඇසේ යථාර්ථය අවබෝධ කරනවා. ඒතර ඇසේ යථාර්ථය මොකක්ද? ඇසේ යථාර්ථය තමයි ඇසේ හට ගැනීම නැතිවීම. පරිඤ්ඤය. ඇස පිරිසිඳ දකිනවා. ඇසේ හට ගැනීම නැතිවීම දකින. ඇස හටගන්නේ මොකෙන්ද? නාම රූපත්‍යයෙන්. නාම රූප වෙනස් වෙනකොට ඇස වෙනස් වෙලා. නාම කිව්වේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. රූප කිව්වේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එහෙනම් මෙන්න මේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ටිකින් තමයි හටගන්නේ ඇස. එහෙනම් මේ වේදනාව නිත්‍ය එකක්ද? නෑ, අනිත්‍ය එකක්. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙන එකක්. සංඥාව අනිත්‍ය එකක්. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙන එකක්. චේතනා අනිත්‍යයි. ස්පර්ශ වෙනකොට වෙනස් වෙනකොට වෙනස් වෙන එකක්. වේදනා, සංඥා, චේතනා, පස්ස ඒ ස්පර්ශය අනිත්‍යයි. හරි? ඇසයි රූපයයි විඥානය එකතු වීම ස්පර්ශය. හැබැයි මානසිකාරය වෙනස් වෙනකොට විඥානය වෙනස් වෙලා. එහෙනම් ඔන්න ස්පර්ශයත් අනිත්‍ය එකක්. වහා වෙනස් වෙන එකක්. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාරය වෙනස් වෙනවා. එහෙනම් නාම ධර්ම ඉක්මනින් වහා වෙනස් වෙනවා. රූප ඉත් වෙනස් වෙනවා. රූප ධර්ම වෙනස් වෙනවා. එහෙනම් මේ දැන් රූප කිව්වේ පඨවි, ආපෝ, තේජෝ මේවා අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් මේ අනිත්‍ය වූ නාම රූප වලින් හටගන්න ඇස අනිත්‍යයි. අපේ ඇස කියලා කියන මේ දැන් ඇස කියලා අපිට තියෙනවනේ යමක්. අපි ඇස කියලා හඳුන්වන්නේ. හරි? එතකොට ඒ ඉස්සරහට රූපයක් කෙනෙකුට රූපයක් තිබෙද්දී ඒ රූපය කෙරෙහි මානසිකාරය යොමු වෙනකොට ඔන්න ඊට අදාළ විඥානය ඇසේ පිහිටනවා. හරි. එතකොට ඒ ඇසයි රූපයයි ඒ විඥානයයි තුන එකතු වීම ස්පර්ශය. ඒ එකතු කියලා කියන්නේ විඳීම හටගත්තා වේදනා. ඒ තුන එකතු වුණා කියලා කියන්නේ හඳුනගත්තා සංඥා. ඒ තුන එකතු වුණා කියලා කියන්නේ චේතනාවක් ඇති වුණා. චේතනා, වේදනා, සංඥා, චේතනා එකතු වුණා කියන්නේ ස්පර්ශය. පස්ස, වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාරය කියන්නේ අරකට තිබුණු යමුණු අවධානය. එහෙනම් ඔන්න බලන්නකෝ. එහෙනම් ඒ මොහොතේ ඒ ඇස ඉස්සරහට රූපය ආපු මොහොතේ එතන හටගත්තු නාම ධර්මයන්ගෙන් සහ එතන තියෙන රූප ධර්මයන් හේතු කරගෙන නාම රූප ඒ ප්‍රත්‍යයෙන් ඒ මොහොතේ ඇස හටගත්තා. ඒ ඇස හටගත්තු මොහොතේ
හොඳට මතක තියාගන්න විඥානයේ පිහිටියේ ඇසේ විතරයි. චක්කු විඥානයේ විතරයි. ඒ මොහොතේ සෝත විඥානයේ, ගාහන විඥානයේ, જીවහා විඥානයේ, කාය විඥානයේ, මනෝ විඥානයේ නැහැ. ඒ මොහොතේ හටගත්තේ චක්කු විඥානයේ විතරයි. එහෙනම් ඒ මොහොතේ චක්කු විඥානය නම් හටගත්තේ. එතන නාම රූප සකස් වුනේ ඇස හටගන්න. ඒ ඇස හටගන්න නාම රූප එතන සකස් වෙනකොට කන නැහැ. නාසය, දිව, කය, මනස ආයතන කෘත්‍ය කරන්නේ නැහැ. ඒ ආයතන පහ නැහැ. ඇස නම් වූ ආයතනෙ තියෙනවා. එතකොට මනස්කාරය වෙනස් වෙනකොටම මොකද වෙන්නේ? නාම රූප වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ඒ හටගත්තු ඇස නිරුද්ධ වෙලා. රූපේ අපි ඒ රූපේ දිහා ගොඩාක් වෙලා බලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ රූපේ දිහා ගොඩක් වෙලා බලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ගොඩක් වෙලා බලන් හිටියට ඒ ගොඩාක් වෙලා බලාන සිටිද්දී අපේ මානසිකාරයේ වේගින් වෙනස් වෙනවා. නාම රූප වෙනස් වෙනවා. එහෙනම් ඇස වේගින් වෙනස් වෙනවා. එහෙනම් එතන ඇසේ හට ගැනීමක් නැතිවීමක් තියෙනවා. ඇස හට ගන්නවා නැතිවීම. හරි? හට ගැනීමක් නැතිවීමක් තියෙනවා ඇසේ. එහෙනම් ඒ හටගන්න ඇස ඒ මොහොතේම නිරුද්ධ වෙලා යනවා. ওই ස්වභාවයම කනෙත් තියෙනවා. හටගන්න කන ඒ මොහොතේම නිරුද්ධ වෙලා යනවා. දැන් බලන්නකෝ. ශබ්දයක් ඇහෙනකොට කනට ශබ්දයක් ඇහෙනවා කියලා කියන්නේ බාහිර ඒ ශබ්දය බාහිරාච සද්දා ආපාතං ආගච්ඡති. බාහිර ශබ්දය මේ කනේ කියන ඒ තැන ඒක පතිත වෙන තැනක් තියෙනවානේ. ශබ්දය ඇවිල්ලා ඒක කම්පණය වෙන්නේ. ඒ කම්පණය වෙන ඒ පටලේ පතිත වෙනවා. බාහිරාච සද්දා ආපාතං ආගච්ඡති. බාහිර ශබ්දේ කනේ වදිනවා. ඒකට මානසිකාරය යොමු වෙනවා. මානසිකාරය යොමු වෙනකොට විඥානය පිහිටනවා කනේ. හැබැයි පින්වත්නි, ඔය ශබ්දේ එක මොහොතක එක ක්ෂණයක වදින්නේ ශබ්ද මාත්‍රයක්. අපි එක දිගට යමක් අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ එකම ශබ්දයක් නෙවෙයි. හටගන්නා නැති වෙන ශබ්දයක්. හටගන්න නැති වෙන එක. එකම ශබ්දයක් නම් ඇහෙන්නේ අපිට. අපිට සින්දුවක් අහගෙන ඉන්න බෑනේ. එකම ශබ්දයක් නම් ඇහෙන්නේ. එකම ශබ්දයක් නම් ඇහෙන්නේ අපිට. අපිට කවුරුත් බයිනවා අහගෙන ඉන්න බෑනේ. කාගේවත් කතාවක් අහගෙන ඉන්න බෑනේ. එකම ශබ්දයක් නම් ඇහෙන්නේ. එකම ශබ්දයක් නෙවෙයි ඇහෙන්නේ. ඒක නිසා තමයි ඒකට කියන්නේ දැන් එතනත් රූපෙන්නේ හටගන්නේ රූපස්කන්ධයක් කියලා. රූපස්කන්ධයක් එතන තියෙන. රූප ගොඩක්. ඇසට පේන්නේ රූප ගොඩක්. කනට ඇහෙන්නේ ශබ්ද ගොඩක්. නාසයට දැනෙන්නේ ගඳ සුවඳ ගොඩක්. ස්කන්ධයක්. එහෙනම් ඔන්න ඒ කන ඒ මොහොතේ හට ගන්නවා ඒ කන. ඇයි එතන ඒක වදිද්දි මනස්කාරය යොමුෙද්දි විඥානය පිහිටනවා. ඒ විඥානය පිහිටියා කියන්නේ ඒ කනයි ශබ්දයයි විඥානය එකතු වුණා. අන්න වේදනාව හටගත්තා. ස්පර්ශපත්ති සංඥාව හටගත්තා. චේතනාව හටගත්තා. ස්පර්ශය තියෙනවා. මනස්කාරය තියෙනවා. අතන රූප ධර්මයන් ටික තියෙනවා. නාම රූප ටික සම්පූර්ණයි. මොකද හටගත්තේ කන. මනස්කාරය වෙනස් වෙනකොට
වෙනස් වෙලා. එහෙනම් නාම රූප එතන මනස්කාරය වෙනස් වෙලා නාම රූප වෙනස් වෙනකොට කන වෙනස් වෙලා හටගත්තු කන නිරුද්ධ වෙනවා. ඒ මොහොතේ. එහෙනම් හට ගැනීමක් තියෙනවා ඇසේ. නිරුද්ධ වීමක් තියෙනවා. කනේ නාසයේ දිවේ කයේ මනසේ හට ගැනීමක් තියෙනවා නිරුද්ධ වීමක් තියෙනවා. හටගන්න දේ නිරුද්ධ වෙනවා. හටගන්න දේ නිරුද්ධ වෙනවා. එහෙනම් කනේ කන හටගන්න කන නිරුද්ධ වෙනවා නම් එතන කන නිත්‍ය නෑ අනිත්‍යයි. ඇස කන නාසය දිවකය මනස පරිඤ්ඤයයි කියලා කියන්නේ පරිඤ්ඤයයන් කියලා කියන්නේ පිරිසිදු දැකිය යුතුයි කියලා කියන්නේ ඔන්න ඔය හට ගැනීම නැතිවීම දැකීම. ඇසේ හට ගැනීම නැතිවීම දකින්නවා කියලා කියන්නේ ඇස හරහා පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකින්නවා. කනේ නාසයේ දිවේ කයේ මනසේ හට ගැනීම නැතිවීම එයා හොඳට නුවණින් දකින්නවා කියලා කියන්නේ කන නාසයේ දිව කය මනසේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකින්නවා. පංච උපාදානස්කන්ධයේ කොහෙන්වත් වෙන කොහෙන්වත් එන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය කියලා වෙනම දෙයක් හැදෙලා නැහැ කොහෙවත්. පංච උපාදානස්කන්ධය හැදෙන්නේ ඇසේ රූපේ දකිද්දී. කනේ ශබ්දය අහද්දී. නාසයේ දිවේ කයේ මනසේ ඒ අරමුණු අත්විඳිද්දී. ගෝචර වෙද්දී. පංච උපාදානස්කන්ධය හටගන්නේ. එනං මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම. සමුදය නිරෝධය. මේක දැකීම තමයි ඇස කන නාසය දිවකය මනස පිරිසිදු දකින්නවා කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකින්නවා. ඕකටම තමයි උදය වැය දකින්නවා කියලා කියන්නේ. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව කියන එක විස්තර කළේ උද්‍යත්තගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ ආර්යය නිබ්බේතිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය කියලා. උදය වැය දැකීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙතනත් ඒකම නේද මේ කියන්නේ. පඤ්ඤා පනවසෝ කිමත්‍යාති ආයෂ්මත්නි ප්‍රඥාව කුමන අර්ථයක් පිණිසද? ඇයි මොකටද ප්‍රඥාව? ප්‍රඥාව කියන්නේ මොකක්ද? පිරිසිදු දැකිය යුතු දේ පිරිසිදු දකින්න. පිරිසිදු දැකිය යුතු දේ පිරිසිදු දකින්න. මොකක්ද පිරිසිදු දැකිය යුත්තේ? ඇස කන නාසය දිව කය මනස. ඔය ටික පිරිසිදු දකින්න ඕනි. එතකොට මේ ඇස පිරිසිදු දකිද්දී කන නාසය දිව කය මනස පිරිසිදු දකිද්දී එයා ඇස අවබෝධ වෙනවා යාට. මොකද අවබෝධ වෙන්නේ? ඇසේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය. ඇස අනිත්‍ය එකක්, නිට්ටය නෑ. අනිත්‍ය දේ දුක් ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය වූ දුක් වූ ස්වභාවයෙන් යුක්ත දේට ආත්මයක් නෑ. ඒක අනාත්මයි. ආත්මයක් කියලා ගන්න දෙයක් නෑ එතන. තමන්ගේ වශකී පවත්වන්න දෙයක් නෑ. තමා කියලා ගන්න දෙයක් එතන නෑ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන හික්කොට වෙනස් වෙන හේතු නැති වෙනකොට නැති වෙන යම් දෙයක් එතන තියෙනවා. යමක් තියෙනවා. ඒකයි පිරිසිදු දකින්නේ. පරිඤ්ඤත්තා පිරිසිදු දකින්න. පහනත්තා ප්‍රහාණය පිණිස. මොකද ප්‍රහාණය කරන්න තියෙන්නේ? චක්කුම් භික්කවේ පහතබ්බා. මානි ඇස ප්‍රහාණය කළ යුතුයි. දැන් මෙතන පරිඤ්ඤය පහතබ්බ. පරිඤ්ඤය අර්ථයෙන් ප්‍රහාණය කරන අර්ථයෙන් දකින්නවා කියනකොට අපි ඉස්සලා කතා කරලා තියෙනවා විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි මුලින් කතා කරපු දේශනාවල මුල් දේශනාවල විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි එතනදී කතා කරලා තියෙනවා මේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල තියෙන පරිඤ්ඤය සූත්‍රයේ පහතබ්බ සූත්‍රයේ සච්චිකාදබ්බ සූත්‍රයේ අපි කතා කරලා තියෙනවා. ඔබ හොඳට
ඒ ටික ශ්‍රවණය කරන්න. නැවත වතාවක්. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවනි ඇයි අපිට ප්‍රඥාව. දැන් මෙතන තියෙන්නේ ප්‍රඥාව මොකටද කියලානේ. ඇයි ප්‍රඥාව? පඤ්ඤාපනාවසෝ කිමත්‍යාති. ආයුෂ්මත්ති ප්‍රඥාව කුමන අර්ථයකටද? මොකටද ප්‍රඥාව? මෙන්න මේ ටික තේරුම් ගන්න. මේ ටික අවබෝධ කරගන්න. එතකොට මේ ටික අවබෝධ කරගන්නකොට පිරිසින දැකිය යුතු දේ පිරිසින දැකලා ඔන්න ප්‍රඥාවික කෘත්‍යය. ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය වෙලා ඔන්න ප්‍රඥාවී කෘත්‍යය. ඔය අර්ථයෙන් ප්‍රඥාව ඕනි. මෙතු ප්‍රඥාව සාමාන්‍ය මේ ලෝකේ අපි කතා කරන දේ ඒ අර්ථය නෙමෙයි ප්‍රඥාව කියන අර්ථය. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් බලන්නකෝ සීල සමාධි ප්‍රඥා කියලා අපි කතා කරන්නේ නිවන් මගට. සීල සමාධි ප්‍රඥා. ඒතර ප්‍රඥාව කියලා කිව්වේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඒතර සම්මා දිට්ඨි කියලා කිව්වේ මොකද්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. අයං උච්චති බික්ඛවේ සම්මා දිට්ඨි. ඒතර දුක්ඛේ ඥානං, දුක කියන්නේ මොකක්ද එතකොට? දුක කියන්නේ අවබෝධ කරන්න ඕනදී, පිරිසිදු දකින්න ඕනදී. දුක් පංච උපාදානස්කන්ධය. දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න ඕනදී. දුක්ඛ සමුදය මේ තියෙන්නේ පහනත්තා ප්‍රහාණය කරන්න ඕනදී දුක්ඛ සමුදය. මොකද්ද? චක්කුම් බික්ඛවේ පහතබ්බා. ඊට පස්සේ රූපා බික්ඛවේ පහතබ්බා. මේ විදිහට ප්‍රහාණය කරන්න ඕනදී ඇස ප්‍රහාණය කරන්න කියනවා. ප්‍රහාණය කරන්නේ දුක්ඛ සමුදය. තණ්හාව. ඊතරම තණ්හාව එක තවත් පැත්තකින් ඉඳන් ඇස ප්‍රහාණය කරන්න කියනවා. එහෙනම් තණ්හාව ප්‍රහාණය කිරීම ඇස ප්‍රහාණය කිරීම දෙකක් නොවේ. ඇස ප්‍රහාණය කරනවා කියන්නේ මේ ඇස අන්ධ කරගන්නවා කියන එක නෙවෙයි. අපි කතා කරනවා තියෙනවා මිදිස්සල්ලා ඒ විදර්ශනා ධර්ම දේශනා මාලාවේ මේ ප්‍රහාණය ඇස ප්‍රහාණය කරනවා කියන්නේ මොකක්ද කියලා. හරි. සාක්ෂාත් කරන්න තියෙන්නේ මොකද්ද? නිරෝධය. නිරෝධය සාක්ෂාත් කරන්න තියෙන්නේ. දුක්ඛ නිරෝධය. එහෙනම් චක්කුම් බික්ඛවේ සච්චිකාතබ්බා. රූපා සච්චිකාතබ්බා. චක්කු විඥානං සච්චිකාතබ්බං. චක්කු සම්පස්සෝ සච්චිකාතබ්බෝ. දැන් මේ විදිහට ඇස රූප ඇසේ විඥානය ඇසේ ස්පර්ශය කන ශබ්ද මේ විදිහට මේ ටිකම සාක්ෂාත් කරන්න කියනවා. සාක්ෂාත් කරන්න දුක්ඛ නිරෝධය. එහෙනම් දුක්ඛ නිරෝධයට අයිති ඇසේ ස්වභාවය සාක්ෂාත් කරනවා. චතුරාර්ය සත්‍යම ප්‍රගුණ කරන්න තියෙන වඩන්න තියෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. මේ ටික කරනවා කියලා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තමයි. ඔය සම්මාදිට්ඨිය. මේ ටික කරනවා කියලා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තමයි. මේ ටික පිරිසිදු දකින්නවා කියලා කියන්නේ ප්‍රහාණය කරනවා කියලා කියන්නේ සාක්ෂාත් කරනවා කියලා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තමයි. ඒක තමයි දුක්ඛ නිරෝධ වැඩපිළිවෙල. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය. තවත් විදිහට කියනවා නම් ඒක සතර සතිපට්ඨානය. නිවන් මඟ. සතර සතිපට්ඨානය. ඒක නිසා පින්වත්නි හොඳට තේරුම් ගන්න ප්‍රඥාව ඕනි මෙන්න මේ ටික මේ අර්ථයෙන් ප්‍රඥාව ඕනි. මොකටද? අභිඥාවෙන් දත යුතු දේ අභිඥාවෙන් දැනගන්න. පිරිසිදු දකිය යුතු දේ පිරිසිදු දකින්න. ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්න. දුක ප්‍රහාණය කරන්න. මේවට තමයි ප්‍රඥාව ඕනි. එහෙනම් මේ මහා වේදල්ල සූත්‍රයේ අපිට ඉස්සරහා දේශනාවලට ඕන කරන ඒ දහම් කරුණේ වචන තමයි මේ මහා කුට්ටිත මහරහතන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් මේ සාකච්ඡා කරන්නේ. අපිට ඉස්සරහට ඕන වෙනවා මේවා. ඒ මහා ප්‍රඥ වූ ඒ
මහා පුරුෂයන් විසින් මේ දේවල් සාකච්ඡා කරලා ඒවා දේශනා විදිහට අන්තර්ගත කළේ අපේ ප්‍රයෝජනෙට. නැතුව මේවා නිකං පොත්වල තියලා නිකං වෙහිලා තියෙන යන්න නෙවෙයි. මේ අපි ඉගෙන ගන්න ඕනේ පින්වත්නි. අපිට මේ බුද්ධ ශාසනය මං කිව්වේ බුද්ධ ශාසනයේ මේ දුර්ලභ දෙයක් අපිට ලැබිලා තියෙන්නේ කියලා. ඒ දුර්ලභ ලද බුද්ධ ශාසනයේ යම් ඵලයක් ගන්න, යම් ප්‍රතිඵලයක් ගන්න. ඒ බුද්ධ ශාසනයේ යම් අර්ථයක් සාක්ෂාත් කරන්න. ඒ පිණිස මේ දැනුම, මේ අවබෝධය, මේ ශ්‍රවණය ඕන වෙනවා. ඒක නිසා ඔබ අප හැමදෙනාට මේ උතුම් ධර්මයේ හොඳට ශ්‍රවණය කරලා, මේක අමාරුයි තමයි, මේක ලේසි නෑ, මේක සාමාන්‍ය වචන කියනවනම් මේක ඉන්ට්‍රෙස්ට් නෑ, ඒක අමාරුයි. හැබැයි අපිට නුවණ වැඩෙන්න, යෝනිසෝ මනසිකාරය කරන්න, නුවණින් විමසන්න, විදර්ශනා කරන්න මේ දැනුම ඕමනා වෙනවා. ඒක නිසා ඔබ හැමදෙනාට මේ ධර්මයේ ශ්‍රවණය කරලා හොඳට නුවණින් විමසලා මේ ධර්මයේ යම් ප්‍රමාණයකට අපිට පුළුවන් ආකාරයෙන් තේරුම් ගන්න වාසනාව ලැබේවා. අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් සහන් පුතණුවන්, ඩිලාන් පුතණුවන්, රොෂාන් මිස්කින් මහතා, තුෂානි මිස්කින් මෑණියන්, නියෝමි මිස්කින් මෑණියන්, ලාල් කරුණාරත්න පියාණන් සහ චන්ද්‍රානි කරුණාරත්න මෑණියන් විසින්. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු සීලූම පුණ්‍ය ධර්මයන් පින් කැමති සීලූම දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩ වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ට වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මේ සඳහන් කරලා තිබෙනවා සිරි දේවමිත් ධර්මපාල හිමියන්ටත්, ලක්දිව බුදුසසුන බබලවා අපවත් වූ සීලෝම ස්වාමීන් වහන්සේලාටත්, අපවත් වී වදාළ පින්වත් හොරවපතානේ කුසල චිත්ත ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් ඒ අපවත් වී වදාළ ඒ නම් සඳහන් කළ පින්වත් ස්වාමීන් වහන්සේලාත් නම් සඳහන් නොකළ යම්තාක් මේ බුදුසසුනට අප්‍රමාණ සේවය කරමින් අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලා ඇද්දී සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පරිලෝකීය ශීන් මිස්කින් පියාණන්ටත්, අයිඩාද සිල්වා පුංචි අම්මාටත්, චන්ද්‍ර ඕවිටිපාන මහතාටත්, කරුණාරත්න සහ මෙන්ඩිස් පවුල්වල මියගිය සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සීල පින්වතුන්ගේ නමින් නන් අයුරුන් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාතිහිත මිත්‍රාදීන්ටත් ඔබ අප හැමදෙනා නමින් නැසී මිය පරලෝකීය සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සුජීවත්ව සිටින සෝමා ලොකු අම්මාට, නියෝමි මෑණියන්ට, චන්ද්‍රානී මෑණියන්ට, ලාල් පියාණන්ට, බුද්ධසිරි පියාණන්ට, කල්යාණ මිත්‍ර පවුල්වල සියලු දෙමාපියන්ටත්, මිස්කින් කරුණාරත්න, මෙන්ඩිස් අබේසේකර, සූර්යාරච්චි, විජේසිංහ, ද සිල්වා, කොතලාවලගේ, සිබේරා, ජයතිලක, මහී ජානක සහ මහදුරගේ යන පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා.
දැනට අසනීප තත්ත්වයෙන් පසුවන මයුර සංකල්ප පුතණුවන්ට නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරනවා. සහන් සහ ඩිලාන් යන පුතුන් ඇතුළු පවුල්වල සියලුම දරුවන්ටත් මේ ජීවිතයේ පටන් නිවන් දකින මොහොත දක්වා නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිස මේ පින උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ සිංකඩගල පුරවරයට දායාද වන දැනට ඉදිවීම පවතින සදහම් මණ්ඩපයේ වැඩ කටයුතු සාර්ථකව නිම කර ගැනීමට ධාර්මික රැකවරණය සලසත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්ව දරුවෝ පින්වතුන්ට එම පවුල්වල සියලු දෙනාට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය සහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සීලෝම ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.